පුතේ අපි කලින් දවස්වල කතා කරපු ප්‍රමේයන් කීපයක් මතක් කරලා ඉවරලා මම වැඩේ පටන් ගන්නම් පුතේ. අපි කතා කළා මුලින්ම මෙන්න මෙහෙම එකක්. වෘත්තයක් ගත්තොත් ඒ වෘත්තයේ පුතේ කේන්ද්‍රයට ආපාදනය කරන කෝණය. කියන්නේ යම් කිසි ජායකින් හරිද? කේන්ද්‍රයට ආපාදනය කරන කෝණයයි පරිධියට ආපාදනය කරන කෝණයයි ගත්තොත් පුතේ අපි කිව්වා මෙයා වගේ දෙගුණයක් මේක කියලා. උදාහරණයක් මේක අංශක 50 නම් මෙතන කෝණය අනිවාර්යෙන් අංශක පුතේ 100ක් වෙනවා. මේ එකම ලක්ෂ දෙකකින් යන්න ඕනේ. ඒ වගේම තමයි ඕක අනිත් පැත්තට ඇන්දොත් මෙහෙම ඇන්දොත් මේ ලක්ෂ දෙකෙන්මනේ. එහෙම වුණොත් මෙතන මේ කෝණයගේ අපි ගමුකෝ 110යි කියලා පුතේ. එහෙනම් කේන්ද්‍රයේ මේ පැත්තේ කෝණෙත් එක්ක තමයි සම්බන්ධයක් තියෙන්නේ. මෙහා වගේ දෙගුණයක්. 220ක් වෙනවා පුතේ. හරිද? පහළ කෝණේ ගත්තොත් මෙතනත් පහළ කෝණේ ගන්නවා. ඉහළ කෝණේ ගත්තොත් මෙතනත් ඉහළ කෝණෙම ගන්නවා. හරි. එතකොට ඕක තමයි අපි කතා කරපු පළවෙනි ප්‍රමේය මේ පාඩමේ. ඊළඟට අපි ඊළඟ පන්තියේදී කතා කළා තව ප්‍රමේයක්. අපි කතා කළා වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමාන. ඒ කියන්නේ අපි ගත්තොත් මේ වගේ ජායක්. ජායකින් වෘත්තයේ ඛණ්ඩ දෙකකට වෙන් වෙනවා. අපි ඒවට කියනවා වෘත්ත ඛණ්ඩ කියලා. මේ එකම ඛණ්ඩයට අදින කෝණ පුතේ. මේ ලක්ෂ දෙකෙන් මේ පැත්තේ ඛණ්ඩයට අදින ඔය කෝණ. කොච්චරද? ඔය හැම කෝණයකම අගය සමානයි. ඕන තරම් එන්නේ. මේ හැම කෝණයක්ම එකම අගයක් තමයි වෙන්නේ. ඕක තමයි පුතේ අපි ඊළඟට කතා කරපු ප්‍රමේය උනේ. එකම ඛණ්ඩයේ කෝණ සමානයි. ඕක කියලා අපි හදා හිටියා පුතේ 31 පහ අභ්‍යාස මාලාවේ මට මතක හැටියට 3 වෙනි ගාන 4 වෙනි ගාන හැදුවා වගේ තමයි මතක. මම හරිද පුතේ? 3 වෙනි ගාන නම් හැදුවා. 4 වෙනි එකත් හැදුවා කියලා තමයි මතකයක් තියෙන්නේ. 5 වෙනි එක නම් හැදුවේ නෑ පුතේ. 5 වෙනි එකේ නම් කොහොමත් හදන්න තියෙනවා. 5 6 7 8 කියන ගණන් ටික හදලා ඉන්න. හරි? 5 6 7 8 කියන ගණන් ටික හදලා ඉන්න පුතේ මේ අභ්‍යාස මාලාවේ. 4 හැදුවෙත් නැහැ. හරි නේද? 4 ඉඳන් හදමු. හරි පුතේ. එතනින් පටන් ගමු. ගන්න එහෙනම් 31 පහ අභ්‍යාස මාලාවේ පුතේ 4 වෙනි ගානේ ඉඳලා. 4 වෙනි ගානේ සිට 8 වෙනි ගාන වෙනකම්ම හදමු පුතේ. රූපයක් අඳින් බලන්න 4 වෙනි ගානද පුතේ? 4 වෙනි ගානේ සිට 8 වෙනි ගාන දක්වා. හරි. හරි රූපයක් අඳින් පුතේ ඉස්සෙල්ලාම රූපය ඇඳලා ගමු බලන්න.
හරි පුතේ මේ ගානේ එතකොට අපිට කියනවා මෙහෙම එකක් AXC කියන මේ කෝණයයි AYB කියන මේ කෝණය මම මේ පෙන්නන කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න. එතකොට අපිට මේ දීලා තියෙන විදිහට එක දත්තයක් පේන්න තියෙනවා පුතේ. මම මේ ඩොට් එක තියෙන කෝණ දෙක සමානයි. ඇයි පුතේ මේ දෙන්න සමාන වෙන්නේ නැහැ. එකම කණ්ඩේ කෝණනේ. මේ BC කියන ලක්ෂ දෙකෙන් තමයි මේ කෝණ දෙක යන්නේ පුතේ. එකක් යනවා මෙහෙම අනිත් එක යනවා මෙහෙම. BC කියන ලක්ෂ දෙකෙන් ඔය යන්නේ. එතකොට දැන් අපිට පුළුවන් ඔය සමානයි කියන කෝණ දෙකත් එක්ක සම්බන්ධ කරගෙන මේ කෝණ දෙක ලියා ගන්න. එහෙමනේ අපි ලියන්නේ පුතේ මේ සමීකරණ ලියා ගන්න ඕනේ මේ කෝණ සම්බන්ධ කරගෙන වෙන ලියන්න විදිහක් නැහැනේ. මම ලියනවා මෙහෙම. මේ දෙන්නගේ එකතුව පුතේ 180යි. මේ දෙන්නගේ එකතුවත් 180යි. සරල රේඛාවක් මත කෝණ. මේ කෝණ දෙක සමානයි පුතේ. එහෙනම් අනිවාර්යෙන් මේ දෙන්න සමාන වෙන්න ඕනේ. මෙයා 50යි මෙයා 50යි නම් මේ කියන්නේ වෙන්නේ 180න් 50ක් ගියාම 130යි. මේකෙත් 180න් 50ක් ගියාම 130යි. ඕකනේ වෙන්නේ පුතේ. ඕක තමයි මම ලියන්න හදන්නේ පුතේ. එහෙනම් මම ලියනවා මෙහෙම. සාධනය. මම ගන්නවා පුතේ AXC කියන කෝණය අපිට ඕන කෝණේ මුලට ලියාගත්තා. ධන BXC කියන කෝණ සමානයි අංශක 180යි. පළවෙනි මේ මම පාවිච්චි කළේ සරල රේඛාවක් මත බද්ධ කෝණ. හරි. ඊළඟට මට ඕනේ අනිත් කෝණේ පාවිච්චි කරන්න. AYB ධන BYC මේ දෙන්න එකතු කළාම අංශක 180යි. ඒකත් සරල රේඛාවක් මත බද්ධ කෝණ. එනෝනේ මට ඕන කෝණේ මුලට ලියාගත්තා. ඊළඟට මම කියනවා බලන්න මේ දෙන්නගේ එකතුවත් 180යි මේ දෙන්නගේ එකතුවත් 180යි. එහෙමනම් අනිවාර්යෙන්ම මේ පැති දෙක සමාන වෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂනේ පුතේ. මම ලියනවා මෙහෙම. 1 සමානයි 2 වෙනවා. ඒ හින්දා මම ලියනවා පුතේ AXC ධන BXC සමානයි AYB ධන BYC. ඔයාලට ඕනනම් මෙතනම මේ සමාන කෝණ දෙකට x වගේ
ඒ වගේ මොකක් හරි අකුරක් දාන්න තිබ්බා. එහෙනම් මේ තැන් දෙකට එකම අකුර එන්නේ. එහෙනම් ඒක එහා පැත්තට ගෙනිච්චන එකපාර උත්තරේ ගන්නත් තිබ්බා. එහෙනම් උඩින් කියන්න ඕනේ හැබැයි අපි ඒකේ විදියට ගත්තා කියලා පුතේ. දැන් මම එහෙම කිව්වේ නෑනේ. කිව්වේ නැති හින්දා මෙතනට ඇවිල්ලා මම කියනවා මේ කෝණ දෙක සමානයි කියලා. BXC තවද මේ විශේෂයෙන් ලියන්න ඕනේ නෑ. මේක යන පිළිවෙල සම්බන්ධ කරන්නයි මම එහෙම ලිව්වේ. තවද BXC සමානයි BYC එකම ඛණ්ඩයේ කෝණ මේ දෙන්න සමාන නම් ඒ දෙන්න අයින් කරලා දාන්න පුළුවන් සමාධිය පැත්තෙන්නේ අයින් කළාම අපිට ඕන උත්තරේ එනවා AXC සමානයි AYB ලියමු බලන්න පුතේ පස්වෙනි ගාන රූපයක් කමින් බලන්න. ක්‍රමයන් කීපයයි පුතේ තියෙන යොදන්න. ක්‍රමයන් කීපය කියන්නේ දෙකයිනේ තියෙන්නේ. ඔය දෙක තමයි මේවට යොදන්න තියෙන්නේ. දේසි පාඩම. නමුත් රූපයෙන්දා මම සාධනය කළ යුත්තේ ලිව්වා. තව දත්තයට කියන දෙයක් තියෙනවා. ඒක අපි මේකේ ලකුණු කරගන්න ඕනේ පුතේ. අපිට කියනවා BPQ සමානයි BPQ. මේ කෝණය. ඒ කෝණය සමානයි BRQ. මේ දෙක. අපි මොනවා හරි අකුරක් දාගමු ඕක. සමානයි කියන්නේ මෙයා x නම් මෙයා x. ඒක අපිට දත්තේ දීලා තියෙන එක. නිසා අපිට අකුරක් දාගන්න පුළුවන් ලේසියෙන්. එහෙම වෙනවා නම් අපිට කියනවා පුතේ AEC කියන කෝණයේ සමච්ඡේදකය BE බව පෙන්වන්න. ඒකේ තේරුම දැන් ඔයාලා මොකක් හරි මේ දීලා තියෙන දත්ත පාවිච්චි කරගෙන පුතේ මේ දෙපැත්තේ තියෙන කෝණ දෙක සමානයි කියලා පෙන්න ගන්න ඕනේ. මේ දෙන්න. මේ කෝණ දෙක සමානයි කියලා පෙන්න ගත්තොත් වැඩේ හරි. ඒ දෙන්න සමානයි කියලා පෙන්නුවොත් පුතේ අපිට කියන්න පුළුවන් මේකේ කෝණ සමච්ඡේදකය කියලා ලේසියෙන්ම නේද? කෝණේ සමච්ඡේදනය වෙනවනේ. එතකොට මේ සමානයි කියලා දීලා තියෙන මේ කෝණ දෙකත් උදව්වට අරගෙන පුතේ බලන්න ඕක පෙන්වන්න පුළුවන්ද කියලා. තව දත්තයක් මට පෙන්වන්න පුළුවන් පුතේ. එකම ඛණ්ඩයේ කෝණ සමානයි. එතකොට මේ DE කියන ලක්ෂ දෙකෙන් තමයි මේ ABC කෝණ තුනම යන්නේ පුතේ. එහෙනම් මේ කෝණ තුන සමානයි. මොකද අපිට අවශ්‍ය වෙලාවක පාවිච්චි කරගන්න පුළුවන්. මම y කියලා දාලා තියන්නම්. මෙයත් y. ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඉතින් දැන් අපි බලන්න ඕනේ පුතේ මහා ලොකු වැඩක් නෙමෙයි. ඔය xy කියලා දාපු කෝණ ටික පාවිච්චි කරගෙන හරිද? කොහොම හරි
අපිට ඕන කෝණ දෙක සම්බන්ධ කරගන්න බැලුවා නම් හරි. ඕකනේ මෙතන කරන්න ඕනේ. ඒ පාවිච්චි කරගෙන අපිට ඕන කෝණ දෙක සම්බන්ධ කරගන්න. හරි උත්සාහයක් අරන් බලමු. එතකොට අපිට පුළුවන් පුතේ ඕක මේවා xy කියලා මං ගත්තනේ. ඒවා හැමම අරගෙන ගාන හදා ගන්න පුළුවන්. ඒවා ගන්නවා නම් නිකම්ම ගන්නත් පුළුවන්. වඩා හොඳයි සාධනය කරන තැන අපි ඕක ලියනවා නම් වඩා හොඳයි පුතේ. හරි. මම මේක කොයිකටත් ඔයාලට ලියලා දෙන්නම්. වැඩි හොඳ විදියට කරමුකෝ නේද? සාධනය මං ගන්න මේ දෙන්න සමානයිලුනේ. ඒ දෙන්න x කියලා ගන්න. මේ කෝණ තුන සමාන එකම කණ්ඩේ කෝණ. ඒක මම y කියලා ගන්න. හරි. ඔන්න ඒක මම ලියලා ඉන්නවා වැඩේට. ඊට පස්සේ ඔයාලා හිතන්න කොහොමද මේක හදන්නේ කියලා. ඔන්න මම පොඩි උදව්වක් දෙන්නම්. මම ගන්නවා BPQ සමානයි BRQ සමානයි x. හා ඒක x කියලා ගත්තා. ඒකට විශේෂ හේතු මොකුත් කියන්න ඕනේ නැහැ. පොඩ්ඩක් පල්ලෙහාට ගලලා ලියන්නනේ. හරි. ඊට පස්සේ මම ගන්නවා මේවා. මේවා. A කෝණයයි B කෝණයයි C කෝණයයි ලේසියෙන් ලියන්න පුළුවන්. ඒක කිව්වා වෙන කෝණ නැහැ නේද? A කෝණය සමානයි B කෝණය සමානයි C කෝණය සමානයි y. එකම කණ්ඩේ කෝණ. මේකද නම්. දැන් අපිට ගාන සම්බන්ධ කරගන්න ලේසි පුතේ. ඒකයි මම එහෙම ලිව්වේ. හරි. දැන් ගම් බලන්න වැඩේ කරන්න පුළුවන්ද කියලා බලමු. ඔන්න මම උදව්වක් දුන්නා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හදලා මට එවුම් බලන්න. මෙහෙම උදව්වක් දෙන්න පුළුවන්. දැන් අපිට ඕනේ මේ කෝණ දෙකනේ පුතේ. මේ කෝණ දෙක මේ xy පාවිච්චි කරගෙන කොහොම හරි විදිහට ලියා ගන්නයි ඕනේ ඔයාලට. හරි xy පාවිච්චි කරගෙන සමීකරණ දෙකක් ලියාගෙන ඒ දෙන්න එකට සම්බන්ධ කරගන්නයි ඕන වෙන්නේ. හරි බලමු උත්සාහයක් කරමු.
හරි පුතේ. ගොඩක් දේවල් ආවා හරියට. ඔව් මේ කෝණ සමානයි නේද කියලා අහනවා. ඒකට සමානයි පුතේ. ඔව්. ඔය ටික ඇති අපිට වැඩේ කරගන්න. මම මෙහෙම දෙයක් කරනවා. දැන් මට ඕනේ පුතේ මේ දෙන්න සමාන කරගන්නනේ. ඒ හින්දා ඔයාලට පේන්න ඕනේ මෙයා x නම් මෙයත් x. මම කරන්න යන්නේ මෙතන තියෙන මේ ත්‍රිකෝණය පාවිච්චි කරලා එක සමීකරණයක් ලියනවා. මේ තුන් දෙනාගේ එකතුව සමානයි 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණය. මෙයා x කියලා ලියා ගන්න පුළුවන් ප්‍රතිමුඛ කෝණය. ඒක මම ලියන්න ගන්නම්. එතකොට මේ කෝණය සම්බන්ධ කරා. ඊළඟට මෙයාව සම්බන්ධ කරගන්න මම ගන්නවා මේ ලොකු ත්‍රිකෝණය. මේ බලන්න. මෙයයි එක්කහු කළාම අංශක 180යි පුතේ. ඒ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණය. හරි එතකොට අපිට ඕන කෝණේ ගානට සම්බන්ධ කළා පුතේ. ඊට පස්සේ මේ xy දාපු ඒවා අපි දන්නේ ඒවත් සම්බන්ධ වෙලා ලියුණා. ඊට පස්සේ අපිට ඔය දෙක සමාන කරගන්න පුළුවන්. ඔන්න බලන්න මම ලියන විදිය. ඔක්කොම කලින් මේක x කියලා කියාගෙන ඉන්න එපා. APE පුළුවන් තරම් නිවැරදිව ලියන්න බලන්න. සමානයි x ප්‍රතිමුඛ කෝණ. එතකොට මේකේ ත්‍රිකෝණ ගොඩාක් තියෙන නිසා අදාළ ත්‍රිකෝණේ මම ගන්නවා. APE ත්‍රිකෝණය ගන්නවා. හරි. ඒක ලේසිනේ මොකද්ද කලේ කියලා හොයාගන්න බෑනේ නැත්තම්. APE ත්‍රිකෝණය ගත්තොත් පුතේ AEP ධන x ධන y සමානයි අංශක 180යි. අංශක 180. මෙතන ලියා ගන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. මේ මට ඕනේ එක කෝණයක් සම්බන්ධ කළා ගන්න. ඊළඟට මම ගන්නවා මේක. BRE ත්‍රිකෝණය ගන්නවා පුතේ. BRE කියන ත්‍රිකෝණය ගත්තොත් ඒකෙන් මට ගන්න පුළුවන් මෙයා BER ධන x ධන y සමානයි අංශක 180. ඒකත් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. දැන් හරි පුතේ මේ බලන්න මෙයත් 180යි මෙයත් 180යි කියන මේ දෙන සමානයිනේ. එම නිසා මම ගන්නවා පළවෙනි එක සමානයි දෙවෙනි එක. 180ට සමානයි. ඒ හින්දා කියලා මේක සමාන කරනවා. AEP ධන x ධන y සමානයි BER ධන x ධන y. දැන් xy මෙහෙට මාරු කරමු. නැත්නම් ඒ දෙන්න ඒවා අයින් කරලා දාන්නත් පුළුවන් පුතේ කරදරයක් නැතුව ඔක්කොම සමාන ඒවානේ තියෙන්නේ. මම මෙහෙට මාරු කරන්නම්. ධන x ධන y මේ ධන x මෙහෙට දැම්මම ඍණ x මේ ධන y මෙහෙට දැම්මම ඍණ y. මේ දෙන්න කැපෙනවා. එතන මෙතන එනවා AEP සමානයි BER. දැන් අපිට ඕන වැඩේ උනා පුතේ දැන් මේ AEP සමානයි BER. මේ දෙන්න සමානයි කියන්නේ මේ ලොකු කෝණයේ සමච්ඡේදකය BE වෙනවා. ඊට පස්සේ උත්තන්ට ඇවිල්ලා ඔයාලා ලියන්න පුළුවන් එම නිසා කියන උත්තරේ. එම නිසා මම ලියනවා AEC සමච්ඡේදකය BE වෙනවා කියලා. සමච්ඡේදකය BE වෙනවා. වෙනස් ආකාරවලට ලියන්න පුළුවන්කම තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. එහෙම ලියලා ඉවරලා තිබ්බා කීපයක් ඒවා හරි පුතේ. මම මේ හිතපු විදියටම මේ ගාන හිතන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. හරි? ආයෙවෙනි ගානක් බලමු.
ඔයාලා ඔක ලියනකම් මම මේ පැත්තේ මකලා 6 වෙනි ගානේ රූපය දෙනවා. පුතේ අපිට මෙතන දීලා තියෙනවා චුට්ටක් බලන්න ඕනේ. මේ පාද දෙක සමාන නම් තමයි මේ කියන සම්බන්ධය පාවිච්චි කරන්න කියලා මේ සමානයි කියලා ඔප්පු කරන්න කියලා. එහෙනම් අපි චුට්ටක් බලන්න ඕනේ. ඒකෙන් ගන්න පුළුවන් දේවල්. මේ දිගවල් දෙක සමානයි කියන්නේ පුතේ මේක සමදීපාද ත්‍රිකෝණයක්. සමදීපාදයි කියන්නේ මෙතන මේ කෝණේ සමාන විය යුතුයි. එහෙමනේ සමාන විය යුතුයි. එහෙනම් ඉස්සෙල්ලා බලමු දැන් මේගොල්ලෝ කියන කෝණ කොහෙද තියෙන්නේ කියලා. CDX කියන්නේ මේ ලොකු කෝණෙකට. ඊන දැන් හොයාගෙන ඉන්නවනේ ඔක්කොටම කලින්. හරි? ඊළඟට ABC. ABC කියන්නේ මේ කෝණ. මේ දෙන්න අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න කියලා තමයි අපිට මේ කියන්නේ. හරි? අපි බලමු ඉතින් දන්න දේවල් පාවිච්චි කරගෙන මේකේ ගොඩනගා ගන්න පුළුවන්ද කියලා. දැන් පුතේ ඒක ගොඩනගා ගන්න කලින් අපි දන්න දේවල් මේකේ මාක් කරන් ඉන්න ඕනේ. මේ පාද දෙක සමානයි. එහෙනම් මම මේ කළු පාටින් ඇදලා තියෙන ත්‍රිකෝණය සමදීපාදයි. සමදීපාදයි කියන්නේ ඔය කෝණ දෙක සමානයි. ඒ කියන්නේ මෙයා x කියලා අපි හිතුවොත්
මෙයාගේත් xම වෙනවා. ඒක ඔයාලා කියන්නේ අපිට ඕන කෝණයක් නේ x කියලා තියෙන්නේ. අපි ඉතින් සාධනෙදී ලියමු මේක x කියලා ගත්තා කියලා නේද? දැන් පුතේ හරි. දැන් මෙහෙම මේ ඉලක්කමක් එක්ක කෝණ සම්බන්ධ කරන්න කියලා කිව්වහම අපි කරන්න ඕනේ කොහොම එක කෝණයකට අකුරක් දා ගන්න x හරි y හරි මොකක් හරි දා ගන්න. දැන් අපි දාගත්තා නේ. ABC ට x කියලා දාගත්තා. දාගෙන අපි දන්න මොනවා හරි දේවල් පාවිච්චි කරලා අනිත් කෝණයගේත් x වලින් හොයනවා. දෙකම x වලින් හොයනවා. ඊට පස්සේ මේ දෙන්න අතර සම්බන්ධය ලියන්න පුළුවන්. එක කාගියත් x වලින් හොයන අනිත් එකයගියත් මොකක් හරි විදිහට x වලින් හොයාගන්න. හරි. බලමු මේ දෙන්න හොයාගන්න පුළුවන්ද කියලා පුතේ. මම පටන් අරන් දෙන්නම්. දැන් මේවා x කියලා ගත්තා කියන්නේ අපි ලියනවා සාධනයේදී ඊගම මෙයා නේ. ABC කෝණය x නම් ABC කෝණය x නම් ඔයාලගේ පුදුම මේ අපි නම් මේ ජීවිතේ ලියන්න බෑනේ මේ සර් ලියන විදිහට කියලා. නෑ පුතේ මේක හදලා පුරුදු වෙනකොට හදන්න පුළුවන්. මං කියන ඒවා හොඳට බලන්න ඕනේ. මම මේ ජ්‍යාමිති වීඩියෝත් ඒ ගාම වගේ දාන්නේ. ඔයාලට තේරුම් නැත්නම් ආයි හදනකොට හිර වුණොත් ආයි බලන්න ඕනේ පුතේ. එතකොට මේවා තේරෙනවා. දැන් මේක x නම් මේ මට ඕන එක කෝණයක් x කියලා මං ගත්තා උඩින්. එහෙනම් මං කියන අනිත් එකත් x කියලා ලියලා ඉන්න. ACB කෝණයගේත් x. හේතුව අර පාද දෙක සමානයි. AB සමාන AC නිසා. නැත්තම් ලියන්න ඕනේ සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේයය. ලොකු විස්තර ලියනට වඩා ලේසි නේ පුතේ මේක. හරි. දැන් මම පටන් අරන් දුන්නා. කොහොම හරි බලන්න සුළු කරගෙන යන්න පුළුවන්ද කියලා පුතේ. හරිද? කීප දෙනෙක් විවිධ විදි වලට හදලා එව්වා. ඒ ඔක්කොම හරි.
දැන් පුතේ ප්‍රශ්නයක් අහනවා මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා ගන්න පුළුවන් නේද කියලා. මම මේ ඩොට් එක තියෙන කෝණ දෙක. ඔව් පුතේ. මේ දෙන්න සමාන බව අපිට ගන්න පුළුවන්කම තියෙනවා. එකම කණ්ඩේ කෝණනේ. ඒක ඕනේ මේ ගාන හදන්න. දැන් මම කරන්න යන්නේ මෙහෙමයි. මේ ABC ත්‍රිකෝණය පාවිච්චි කරලා මේ කෝණයගේ හොයනවා මම. ඒ පුතේ මේ තුන් දෙනාගේ එකතු 180යිනේ. ඒක හොයාගත්ත ගමන් මේකයාගේත් එනවනේ x වලින්. අයි එයා මෙය සමානයිනේ. ඉතින් මෙයාගේ දැනගත්තාම පුතේ අපිට මේක හොයන්න පුළුවන්. මේ දෙනාගේ එකතු 180 හින්දානේ. එහෙම හොයන්න හදන්න. ඉස්සෙල්ලා මේ ත්‍රිකෝණය පාවිච්චි කරලා වාලා ගන්න ABC ත්‍රිකෝණය පාවිච්චි කරලා මේ A කෝණයගේ හොයන්න. ඒක හොයාගත්ත ගමන්ම D කෝණයගේ හොයන්න පුළුවන්. මේ දෙන්න සමානයි. එකම කණ්ඩේ කෝණ. ඒක ගත්ත ගමන් මෙතනට යන්න පුළුවන්. තව එක පේලියක් ලියන්න. මම ගන්න අපතේ ABC කියන ත්‍රිකෝණය. පුතේ මේ ත්‍රිකෝණ ගොඩක් තියෙනවානේ මේ ගණන් වල. ඒ නිසා අපි ගන්න එක ලියන එක වඩා හොඳයි. බලන එක්කෙනාට පැහැදිලි මොකද්ද ගත්තේ කියලා. හරි? එතකොට ත්‍රිකෝණය ගත්තාම පුතේ BAC කියන කෝණයයි x අකුරු දෙකයි එකතු කළාම අංශක 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. හේතු දන්න හැම එකටම හේතු ලියන්න පුරුදු වෙන්න. දෙකයි x 180යි. දෙකයි x අනිත් පැත්තට මාරු කරමු. දැන් බලමු ඉස්සරහට යන්න. වෙලාව ඇති වෙන්නේ නේද මේකට මම දැන් හදනවා. ඔයාලට ඉස්සරහට යන්න වෙලා තියෙනවා. ඊළඟට මම කියනවා පුතේ BDC අගය සමානයි BAC ට. එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ. එම නිසා BDC කෝණයගේ සමානයි පුතේ 180 ඍණ 2x. හරිද? මම ගන්න දැන් මට ඕනේ අනිත් කෝණේ පුතේ CDX. එම නිසා මම ගන්නවා CDX කෝණය ධන BDC සමානයි අංශක 180යි. තනියෙන් ලියලා බලන්න ඕනේ ලියන්න බැරුව ගිය අය 3-4 පාරක් ලියන්න ඕනේ පන්තියෙන් පස්සේ. එතකොට මේක පුළුවන් වෙනවා. මේ තියෙන්නේ සරල රේඛාවක් මත කෝණ. දැන් මෙයාට ආදේශ කරන්න යන්නේ පුතේ. දැන් ආදේශ කරන්නම්. මම ගන්න පුතේ දැන් CDX ධන මෙයා වෙනුවට දානවා 180 ඍණ 2x සමානයි අංශක 180. හරි? ඊට පස්සේ මේ ටික එහා පැත්තට මාරු කරනවා. CDX සමානයි 180 මේ ටික ඔක්කොම එහාට දානවා. ඍණ 180 ඍණ 2x මෙහෙට දැම්මහම ධන 2x CDX සමානයි පුතේ. ඔන්න අපිට ඕන උත්තරේ දෙනවා. මේ දෙන්න කැපිලා ගිහිල්ලා 2x කියලා එනවා. දැන් වැඩේ හරි. දැන් අපිට උත්තරේට ඕන කෝණ දෙකම මම හොයාගත්ත x වලින් මේ ABC වෙලාගියත් හොයාගත්තා
CDX වල ගියත් හොයාගන්න. දැන් හරි ලේසි දෙකම x වලින් හොයාගෙන තියෙන්නේ. දැන් ඉතින් ආදේශ කරන්න යන්න. මම මෙතනට ඇවිල්ලා කියන මේ x වල අගය x කියලා කියන්නේ ABC නේ පුතේ. තව x වල සමාන ඒවා තියෙනවා අපිට ඕනේ ABC. එතකොට ABC හින්දා හරිද ඒක එහෙම ලිව්වා. එහෙම ලිව්වේ නැති උනායි කියලා නම් ප්‍රශ්නයක් නැහැ. එම නිසා කියලා උත්තරේ දැම්මත් ඇති. CDX සමානයි 2යි x වෙනුවට දානවා පුතේ ABC. බලන්න ඊටාම ලේසියෙන් උත්තරයට එන්න පුළුවන්. මේ වගේ ඉලක්කම් එක්ක තියෙන ගණන් පුතේ. ඉස්සරහට ඉලක්කම් එක්ක තියෙන ගණන් හදන්න අපි මේක තමයි පාවිච්චි කරන්න ඕනේ ලේසින් විදිය. කුඩා කෝණෙට x කියලා දාගන්න. x හරි y හරි ඕන විචල්‍යයක් දාගෙන අපි දන්න ඒවා පාවිච්චි කරගෙන ඕනම පිළිවෙලකට හදලා අනිත් කෝණය අගයත් x වලින්ම හොයන්න. ඒතකොට දෙන්නම x වලින් තියෙනවනේ. ඊට පස්සේ අපිට පුළුවන් ආදේශ කරගන්න ඒක ලේසියි. ආදේශ කරලා උත්තරයට එන්න පුළුවන්කම තියෙනවා. සම්පූර්ණ කරමු බලන්න පුතේ. මම අනිත් එකේ රූපේ උඩින් අඳින්නම්. ඔයාලා ඔක සම්පූර්ණ කරලා ඊළඟ ගණන් දෙකම හදන්න ඕනේ. මෙතන අපිට කියනවා සාධනය කළ යුත්තේ අපි සාමාන්‍යයෙන් පුතේ සාධනය කළ යුත්තේ ලියා ගන්නවා. ඒකට අපිට ලේසිනේ. සාධනය කළ යුත්තේ කියලා කියන්නේ AC සමානයි BD. හරි. ඊළඟට සාධනය දැන් ඔයාලා බලන්න ඕනේ පුතේ ඉස්සෙල්ලා මේ AC BD කොහෙද තියෙන්නේ කියලා නැත්තම් ඒක බෑනේ මේක කරන්න පුතේ. හරි. ඒත් AC කියලා කියන්නේ මේ දිග BD කියලා කියන්නේ මේ දිග. හරි. දැන් අපි ගන්න පුළුවන් දේවල් අරගෙන ඉමු පුතේ මේකේ. දැන් ඔයාලට පේන්න ඕනේ මේක දිහා බලපු ගමන්ම මෙන්න මේ කෝණ දෙක නම් සමානයි. එකම කණ්ඩේ කෝණ. මේ දෙන්න සමානයි. AC සමානයි BD. මෙන්න මේ දිගවල දෙක. මේ දිගයි සමානයි කියලා කියා ගන්නයි ඕන වෙන්නේ. මං හිතන්නේ ඔගේ ලේසිම විදිය ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න එක නේද? තව කෝණ දෙකක් සමානයි. මම මේ ඩොට් එක තියෙන කෝණ දෙකක් සමානයි. එකම කණ්ඩේ කෝණ මේ BC වලින් තමයි එකක් මෙහෙට ඇදෙනවා අනිත් එක මෙහෙට ඇදෙනවා. එකම කණ්ඩේ කෝණ හින්දා මේ දෙන්න සමානයි. හරි? එහෙනම් මං හිතන්නේ දැන් තියෙන දේවල් ඇති වෙයි.
ඔයාලට මේ දෙක අංග සම කරගන්න මම පොඩ්ඩක් වෙනම අදිනවා පුතේ මේ ත්‍රිකෝණ දෙක තියෙන හැඩයටම පොඩ්ඩක් වෙනම අදිනවා ACX අනිත් එක මේ හැරෙන් හද ගන්නවා පුතේ BDX එතකොට මේකේ මේ BX දිගයි CX දිගයි සමානයි සමානයි ටික පොඩ්ඩක් ලකුණු කරන්න යන්නේ පුතේ ඊළඟට මේ A කෝණයයි මෙතන D කෝණයයි සමාන වෙලා තියෙනවා ඊට පස්සේ ලේසියෙන්ම ගන්න පුළුවන් අපිට මේ x කියන කෝණය පුතේ පොදුයි හරිද එතකොට දැන් මේ ඩොට් එක ඉස්සරහා පාදේ මේකේ ඩොට් එක ඉස්සරහා පාදේ ඒක හරි දැන් මම මේ කෝණ දෙක ගන්න යන්නේ නැහැ ඒක ඕනෙත් නැහැ අර දෙක ගත්තාම හරි දැන් මේ දෙන්න අංග සම කරන්න පුළුවන් ලේසියෙන්ම කෝණ දෙකයි පාදේ නේ කෝකෝපා අවස්ථාව යටතේ අංග සමයි කියලා කියන්නේ මේකේ AC දිගයි BD දිගයි පුතේ සමාන වෙනවා. ඕක තමයි ලියන්න යන්නේ. මෙතනට ඇවිල්ලා මම ගන්නවා මෙහෙම. මේක බලන්න ලියනවා ACX හා BDX ත්‍රිකෝණ වල මම ගන්නවා මේ කෝණය පුතේ CAX සමානයි BDX ත්‍රිකෝණ දිහා බලන් ලිව්වා ලේසිනේ පුතේ මේ තියෙන්නේ එකම ඛණ්ඩයේ කෝණ ඊළඟට මම ලියනවා මේ කෝණ AXC BXD එකම කෝණේ මේ ලියන්නේ ලියන අකුරු ටික විතරක් වෙනස් පොදු කෝණය පොදුයි කියලා ලිව්වත් ඇති ඊළඟට CX සමානයි BX දීලා තියෙනවා දී ඇත එහෙම නැත්නම් දත්තය එම නිසා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි ACX ත්‍රිකෝණය අංග සමයි BDX ත්‍රිකෝණය කෝකෝපා අවස්ථාව යටතේ අංග සමයි කියන්නේ අපි ලියන්න පුළුවන් උත්තරේ එම නිසා AC සමානයි BD හේතුව අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග ලියා ගන්න බැරුව ගිය අය හදමු බලන්න පුතේ මේකේ මේ අර මේකේ කයින් වෙලාද කියලා මම මේ පැති රූපේ මකනවා බලමු අවසානයේ පුතේ
හරි එහෙනම් මේ ගානත් පුතේ හදලා දාලාම ඉන්නම් මම මේ දෙන්න සමාන නම් xp දිගයි xq දිගයි සමාන බව පෙන්වන්න කියනවා ලේසියෙන්ම අපිට සමානයි කියලා පෙන්වුව හැකි පුතේ මෙහෙම මේ කෝණ දෙක සමානයි කියලා කියන්න හදන්නේ මම හරි දැන් ඔයාලට පේනවනේ මේ දිගවල් දෙක සමාන හින්දා මේ කෝණ දෙක සමානයි මෙයා x නම් මෙයා x නේ එතකොට ඔයාලට පේන්න ඕනේ මේ දෙන්න සමානයි එකම ඛණ්ඩයේ කෝණනේ ඊළඟට මෙයයි සමානයි එකම ඛණ්ඩයේ කෝණ දැන් ඔක්කොම ටික සමානයිනේ කෝණ ඔක්කොම ටික සමානයි කියන්නේ මේ දෙන්න සමානයිනේ පුතේ මේ දෙන්න සමානයි කියන්නේ මේ පාද දෙක සමාන විය යුතුයි දැන් ඔන්න බලන්න මම ලියන හැටි අපිට ඕන කෝණේ මුලට දාලා ලියනවා හොඳේ මෙයාව ගන්නම් මම QPX සමානයි RSX මෙතන ඔයාලා ලියන්න පුළුවන් එකම ඛණ්ඩයේ කෝණ ඒ වගේම අපිට ආයෙ ලියන්න පුළුවන් මෙයා PQX මගට ලිව්වපු දෙය මේ මෙතනටම යන්නේ නැතුව එයා සමානයි SRX ඒකත් එකම ඛණ්ඩයේ කෝණ ඊළඟ මම කියන මේ දෙන්න සමානයි තවද RSX කෝණය සමානයි SRX සමානයි කියන්නේ මේ පාද දෙක සමානයිනේ SX සමානයි RX හරි මේ දෙන්න සමානයි කියන්නේ මේ දෙන්න සමානයි එම නිසා QPX කෝණය සමානයි PQX කෝණය ඒ කෝණ දෙක සමානයි කියන්නේ පුතේ XP සමානයි XQ හේතුව සමාන කෝණ වලට සම්මුඛ පාද එහෙම නැත්නම් සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේයේ විලෝමය සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේයේ විලෝමය අඩුපාඩුවක් තියෙනවා නම් සම්පූර්ණ කරමු
හරි. පුතේ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරලා ගත්තොත් හරිනේ දාන අංග සම කරොත් නම් හරි පුතේ කරන්න බැහැ. මේ දෙන අංග සම නැහැ. ප්‍රතිමුඛ කෝණ වලින් මේ දෙක සමානයි කියන්න නම් පුළුවන්. ඒත් ඉතින් එතනින් එහාට යන්න විදියක් නැහැ නේ පුතේ. මේක තමයි හරියන්නේ. ඔයාලා දන්නේ නැති දෙයක් තියෙනව නැත්නම් මේ සමකෝණී ත්‍රිකෝණ වලින් නම් චුට්ටක් ඉස්සරහට යන්න පුළුවන්. ඒවා අපි දන්නේ නැහැ නේ. 11 ශ්‍රේණියේ තියෙන්නේ. මේක තමයි පුතේ මම හිතන්නේ සුදුසුම විදිය. දැන් අපි එනවා පාඩමේ අවසාන කොටසට. ඔයාලා ඔය පැත්ත ලියනකම් මම මේ පැත්ත මම කරනවා. ඉතින් අපි අනුමාත්‍රිකා ලියාගමු. අර්ධ වෘත්තයේ කෝණ. අර්ධ වෘත්තයේ කෝණ. පුතේ මම මේ කියන එක චුට්ටක් ඔයාලා අහගෙන ඉන්න ඕනේ. හරි? මම ගන්නවා පුතේ අපි මේ ඉස්සෙල්ලා දන්න ක්‍රමය නම් මේ කෝණ දෙක ගැන හිතුවොත් පුතේ මෙහෙමනේ වෙන්නේ. මෙයා 30 නම් මෙයා 60ක් නේ පුතේ කේන්ද්‍රයේ කෝණ. වෙන විදිහට කියනවා නම් මෙයාගෙන් භාගයක් නේ පුතේ මෙතන එන්න ඕනේ. එතකොට මෙතන 100 වුණොත් පුතේ මෙතන 50ක් වෙන්න ඕනේ නේද? 100 වුණොත් 50ක් වෙන්න ඕනේ. එහෙමනම් මෙතන 180 වුණොත් පුතේ මෙතන අංශක 90ක් වෙන්න ඕනේ. ඒ මෙයාගේ භාගයක් නේ මෙතන එන්න ඕනේ. ඕකනේ දැන් මූලධර්මනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පුතේ 180 මෙහෙම තියෙන විදියක් නැහැ නේ. මෙහෙම කෝණයක් 180 වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මෙහෙම හැදෙන්න ඕනේ මේ කේන්ද්‍රේනේ පුතේ 180 හැදෙන්න මෙහෙම හැදෙන්න ඕනේ. හරිද? එතකොට මේ කෝණේ මං යන්නේ අනිත් උඩ කෝණේ මෙහෙම යනවා. මෙයා අංශක 90යි මෙයා අංශක 180යි. කොහොම එකන්නේ වෙන්න ඕනේ? පුතේ ඇත්තට එතකොට කේන්ද්‍රය හරහා අංශක 180ක් ඇන්දොත් පුතේ හරිද? කේන්ද්‍රය හරහා අංශක 180ක් ඇන්දොත් මේ රේඛාව හරිද විස්කම්භයක් වෙනවා. ඒක විස්කම්භයක් වෙනවා. ඒතර විස්කම්භයක් හින්දා මේ වෘත්තය කොටස් දෙකකට වෙන් වෙනවා නේද? මේ එක කොටසකට අපි කියනවා අර්ධ වෘත්තයක්. වෘත්තයකින් භාගයක්. අර්ධ වෘත්තයක්. මේ පැත්තත් අර්ධ වෘත්තයක් මේ පැත්තත් අර්ධ වෘත්තයක්. මේ අර්ධ වෘත්තයට අදින කෝණය පුතේ අංශක 90ක් වෙලා තියෙනවා. හරිද? මේ සාමාන්‍ය අපේ ප්‍රමේයම තමයි මේක පොඩ්ඩක් ඉස්සරහට අරන් ගිහලා මෙයා 180 නම් මෙයා 90යි පුතේ. 180 වෙන්නේ මෙයා අර්ධ වෘත්තයක් වුණොත්. ඒ හින්දා අපි ප්‍රමේයෙන් කියලා පුතේ මෙහෙම අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් වේ කියලා. අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් වේ කියලා කියනවා. හරිද? ඔක තමයි එතකොට 10 ශ්‍රේණියේදී අපි ඉගෙන ගන්න අවසාන ප්‍රමේය. අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් වෙනවා. හරි? එහෙනම් අපි ප්‍රමේය ලියාගෙන ඉමු වැඩේට. ලියන්න ප්‍රමේය. ප්‍රමේය ලියන්න. ලියන්න පුතේ. අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් වේ. අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් වේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙහෙම රූපයක් ඇඳගන්න. මම අද රූපය අඳින්න. රූපයක් අඳිමු.
මෙතන O කියලා දාමු. O කියලා මම කියන්නේ මෙයා විස්කම්බයක් නේ. ඊම කැමැති දැනකට අඳින්න ඒකාංශික අනුව බව වෙන්න. මොකද මේ තියෙන්නේ අර්ධ වෘත්තයේ කෝණය. මේ තියෙන්නේ අර්ධ වෘත්ත. වැඩේ ඉවර කරලා ඔයාලා එන්න ඕනේ පුතේ 31 6 අභ්‍යාසෙට. ඒකේ මේ අගයන් ටික අපි හොයාගෙන යන් පොතේ හදමු පුතේ. පොතේ කිව්වේ අච්චු පොතේ පැන්සලෙන් දාගමු. පස්සේ ඔයාලා ඇඳ ගන්න රූප ලියන පොතේ. හේතුවක් විදියට ලියනවනම් අපි ලියනවා අර්ධ වෘත්තයේ කෝණය කියලා. හරි අපි අභ්‍යාස ගමු පුතේ. හරි පුතේ එහෙනම් ඔයාලට මතක් වෙන්න ඕනේ පුතේ මෙච්චරයි. මෙතන මේ කෝණේ අංශක 90ක් කියලා විතරයි මතක් වෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් x වල අගේ මේකේ හොයාගන්න ලේසියෙන්ම
අර්ධවෘත්තයේ කෝණේ හේතු අහන්නේ නැහැ නේ මේකේ. 180න් අඩු කරලා දැම්මා නම් හරි පුතේ 90යි 30යි එකතු. එතකොට උත්තරේ ඔයාලට 60ක් එයි නේද? 180 අඩු කිරීම 120 එතන උත්තරේ ලැබෙනවා 60යි කියලා. අංශක 60යි. හරි. ඊළඟට පුතේ ඊළඟ ගානෙත් ඒ වගේ. ඊළඟ ගානෙත් අපිට මතක් වෙන්න ඕනේ මෙතන මේ කෝණයේ අංශක 90 බව. ඊළඟට මෙයා x නම් පුතේ මෙයත් x. එතකොට මෙතන අපිට x වලගේ 45යි කියලා ගන්න පුළුවන් නේ. 180න් 90ක් අඩු කරලා එන උත්තරේ දෙකට බෙදුවා නම් හරිනේ පුතේ. එතකොට මේක x වලගේ වෙන්නේ 180න් 90ක් අඩු කරලා එන උත්තරේ පුතේ දෙකට බෙදලා දැම්මා නම් හරි. අඩු කළාමත් ආයිසරයක් අපිට ලැබෙන්නේ 90යි. 90 දෙකට බෙදුවාම අපිට ලැබෙනවා අංශක 45යි කියලා. හරිනේ? ඊට පස්සේ ඊළඟ ගාන පුතේ. ඊළඟ ගානෙත් ඒ වගේ තමයි. ඊළඟ ගානෙත් ඔයාලට පුළුවන් මේ මෙතන කෝණේ අංශක 90 බව ගන්න පුතේ. ඒක අංශක 90 බව ගත්තොත් මෙතන 60යි. එහෙනම් මේ කෝණේ අංශක 30ක් වෙන්න ඕනේ නේද? මේක අංශක 30යි. එයා 30 නම් පුතේ මේ ලොකු කෝණයේ අගයත් අංශක 30ම වෙනවා. මෙතන මේ පැත්තේ කෝණය. මේ පාද දෙක සමානයිනේ පුතේ මේකේ. එතකොට මේ පැත්ත මෙයා 30යි මෙයා අංශක 90යි. එහෙනම් මේකේ අගේ 180න් ඒ දෙන්න අඩු කළාම අංශක 60ක් කියලා ඔයාලට ලැබෙයි. එතකොට මේක අංශක 60යි පුතේ. එතකොට අපි බලමු පුතේ ඊළඟ ගානෙත් අපිට මෙහෙම කර හැකියි. දැන් මෙතන මෙයා විස්කම්බයක් කියලා දීලා තියෙනවා පුතේ. ඒතර යා විස්කම්බයක් නම් මේක විස්කම්බයක් නේ. කේන්ද්‍රය හරහානේ යන්නේ. එහෙනම් අනිවාර්යෙන්ම මම මේ ලකුණු කරන මේ ත්‍රිකෝණය ගත්තොත් මේ කෝණයේ අංශක 90ක් වෙනවා. මෙයා 50යි මෙයා 90යි. එහෙනම් මෙතන කෝණය අපිට හොයාගන්න පුළුවන්. ඒ වගේම මෙයා x නම් මෙතන මේ කෝණය අගයත් xම වෙනවා පුතේ. ඇයි එකම කණ්ඩේ කෝණනේ. මෙයා xම වෙනවා. එතන මේ කෝණය හොයන්න පුළුවන් ලේසියෙන්ම මේ රතු පාටින් ලකුණු කරපු ත්‍රිකෝණය පාවිච්චි කරලා නේද? x වල අගය ගන්න පුළුවන් අපිට 180න් අඩු කරලා දැම්මනම් හරි 50යි 90යි එකතු. ඔයාලා ලැබෙයි 40ක් කියලා. මෙතන ලැබෙයි අංශක 40ක්. හරිනේ? ඊට පස්සේ පුතේ අන්තිම ගානේ දැන් ඔයාලට පේනවනේ විස්කම්බයක් හින්දා AC විස්කම්බයක් හින්දා මෙයා අංශක 90. ඊළඟට මෙයත් අංශක 90යි. ඊළඟට මේ චතුරාශ්‍රයක් තියෙන්නේ. චතුරාශ්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360යි පුතේ. අංශක 360යි. එහෙනම් ඕක පාවිච්චි කරලා අපිට පුළුවන් ලේසියෙන්ම x වලගේ හොයාගන්න නේද? මම මෙතනින් හදන්නම් පුතේ. සමීකරණය ලියන්න පුළුවන් නැත්නම් x වලගේ අපි ලිව්ව හැකි මෙහෙම 360න් අඩු කරනවා පුතේ ඔය කෝණ ටික. 90 ඒවා 2යි
ඊළඟට මෙතන එන 110 අඩු කළා නම් හරි. 360න් 110ක් අඩු කළාම sorry 110ක් නෙමෙයි 90 180යි 280යි 290ක් අඩු කරන්න ඕනේ. එතකොට ඔයාලට ලැබෙයි පුතේ x වලගේ අංශක 70ක් කියලා. හරි පොඩි දෙයක් තියෙන්නේ අපිට අංශක 90යි කියලා මතක් වෙන්න ඕනේ. නැත්තම් ගාන හදාගන්න බෑ. පුතේ එතකොට අපිට තව අභ්‍යාසයයි තියෙන්නේ ඔය ඕක ඉවර කරන්න තව එක දවසක් ගත්තා නම් ඇති වැඩේට එක දවසකින් අපිට ওই වැඩේ ඉවර කරන්න පුළුවන්. ඔයාලට හෙට උදේ පුළුවන් නම් වැඩේ එකපාරම ඉවර කරලා දාන්න පුළුවන්. එහෙම වුණොත් අපේ සාමාන්‍ය පන්තිය අද සාමාන්‍ය පන්තිය හෙට ඒකයි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හෙට මේක කරගත්තොත් පොඩි තියලා ඉවරලා කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඉස්කෝලේ පන්ති තියනවද කියන එක. එක්සෑම් එක පුතේ මම බලලා කියන්නම් කොහොමද ඉස්සෙල්ලා පේපර් එක හදාගන්න එපා. ඒකට වෙලාවක් දෙන්නම්. දවසක් දෙන්නම් රෑ 10ට කලින් ඉවර කරන්න කියලා. එතකොට පුළුවන් නේ කරන්න නේද? හරි. එහෙමනම් පුතේ මෙතනින් මම අවසන් කරනවා.